Hello students, ICT Scoop YouTube channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පාඩමට යන්න කලින් කියන්න තියෙන්නේ ඔයා මේ channel එකට අලුත් නම් channel එක subscribe කරලා තියන්න. ඒ වගේම මේ videos යාළුවෝ අතර share කරගන්න අමතක කරන්න එපා. අපි කලින් වීඩියෝ එකේදී අන්තිමටම කතා කළේ basic physical components of a computer system. පරිගණකයේ ප්‍රධාන භෞතික සංඝටක කියන මාතෘකාව යටතේ input devices ආදාන උපක්‍රම ගැන. අද අපිට කතා කරන්න තියෙන්නේ basic components of a computer system කියන topic එක යටතේ දෙවෙනි කොටස වන output devices ඒ කියන්නේ ප්‍රතිදාන උපක්‍රම ගැන. එහෙනම් අපි දැන් පාඩමට යමු. සාමාන්‍යයෙන් output devices ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. soft copy, hard copy, sound කියලා. ඒ කියන්නේ මෘදු පිටපත්, දෘಢ පිටපත් සහ ශබ්ද විදිහට output devices ප්‍රතිදාන උපක්‍රම අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. අපි බලමු මොනවද මේ මෘදු පිටපත් එහෙම නැත්නම් soft copies කියන්නේ කියලා. soft copy එකක් කියන්නේ screen එකකින් බලන්න පුළුවන් වෙන විදිහට output එකක් ලැබෙනවා නම් අන්න එහෙම දෙයකට තමයි අපි soft copy එකක් කියන්නේ. උදාහරණයක් විදිහට මොකක් හරි document එකක් screen එකේ display වෙනවා නම් ඒ display වෙන document එක soft copy එකක්. ඉතින් මේ soft copies එක එක විදිහට අපිට display කරන්න පුළුවන්, output කරන්න පුළුවන්. ඉතින් අපිට soft copy වලට ගන්න පුළුවන් පළවෙනි උදාහරණය තමයි monitor. ඒ කියන්නේ පරිගණක තිරය. දෙවෙනියට multimedia projector. අපි කියනවා බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය නැත්නම් projector කියලා. ඊළඟට ඒ දෙක තමයි අපිට ප්‍රධාන වශයෙන්ම soft copies output කරන්න පුළුවන් ක්‍රම දෙක. මොනවාද? monitor එකයි multimedia projector. හරි. එතකොට දැන් මේ monitor කියන්නේ ප්‍රධාන වශයෙන්ම soft copies එහෙම නැත්නම් තොරතුරු ප්‍රතිදානය කරන ක්‍රමයක්. අපි මේ monitor එහෙම නැත්නම් screen එකටම තමයි visual display unit කියලාත් කියන්නේ. දෘශ්‍ය ප්‍රදර්ශන ඒකකය. මතක තියාගන්න monitor එකට, ඒ කියන්නේ screen එකටම තමයි අපි visual display unit කියලා කියන්නේ. පරිගණක තිරයටමයි දෘශ්‍ය ප්‍රදර්ශන ඒකකය කියලා කියන්නේ. ඉතින් මේ පරිගණක තිර වර්ග, screen වර්ග ප්‍රධාන වශයෙන් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි cathode ray tube. අපි කියනවා CRT monitor. සිංහලෙන් කිව්වොත් cathode කිරණ නලය සහිත තිරය. දෙවෙනි වර්ගය තමයි liquid crystal display LCD. ද්‍රව ස්පටික ප්‍රදර්ශකය. තුන්වෙනි එක light emitting diode LED. ආලෝක විමෝචක diode. ඉතින් දැන් අපි මේ ක්‍රම තුන ගැන වෙන වෙනම කතා කරමු. සාමාන්‍යයෙන් CRT monitors තමයි මුල ඉඳන්ම පාවිච්චි වුණේ. මේ CRT monitors ප්‍රමාණයෙන් විශාලයි. ඒ වගේම power consumption එක, විදුලි පරිභෝජනයත් වැඩි. ඉතින් මේ නිසා මේක දැන් එන්න පාවිච්චි කරන එක අඩු වෙනවා. අඩු වෙලා තියෙනවා. දෙවෙනි ක්‍රමය ගත්තොත් LCD liquid crystal display. මේක flat screen type technology එකක්. ඒ කියන්නේ පැතලි ප්‍රදර්ශක තාක්ෂණයට අනුව තමයි හදලා තියෙන්නේ. මේක CRT monitor එක වගේ විශාල නැහැ. මේකේ ටෙක්නොලොජි එක තමයි මේ LCD displays හදන්න පාවිච්චි කරන්නේ ස්පටික එහෙම නැත්නම් පලිඟු ද්‍රාවණයක්. නැමෙන ද්‍රවණ දෙකක් අතරට ස්පටික, ඒ කියන්නේ පලිඟු ද්‍රාවණයක් එකතු කරලා තමයි මේ LCD monitors හදලා තියෙන්නේ. ඉතින් මේ LCD monitors ජනප්‍රිය වෙලා තියෙන්නේ ඇයි? ඒවා පැතලි, ඒ කියන්නේ flat. එතකොට විදුලි පරිභෝජනයත් අඩුයි. power consumption එක අඩුයි. මෙන්න මේ හේතු දෙක නිසා
LCD මොනිටර්ස් වැඩියෙන් පාවිච්චි වෙනවා. තුන්වෙනි ක්‍රමය තමයි තුන්වෙනි මොනිටර් වර්ගය තමයි ලයිට් එමිටින් ඩයෝඩ් ආලෝක විමෝචක ඩයෝඩ් කියන්නේ. ඉතින් දැන් LCD ටෙක්නොලොජි එකේ වගේම ෆ්ලැට් ස්ක්‍රීන් ටයිප් එකක්. හැබැයි මේකේ අර මං කිව්වේ ස්පටික ද්‍රාවණයක් දානවා කියලා ඒක වෙනුවට පාවිච්චි කරන්නේ ආලෝකය විහිදුවන ඩයෝඩ්. අපි කියන්නේ LED කියලා. අන්න ඒවා තමයි මේකේ පාවිච්චි කරන්නේ. මේ LED වර්ගයේ මොනිටර්ස් වැඩි වශයෙන්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ මේ පවර් කන්සම්ප්ෂන් එක ගොඩක් අඩුයි. LED ගොඩක් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඉතින් අපි දැන් කතා කරේ මොනිටර්ස් ගැන. දෙවෙනි උදාහරණය තමයි සොෆ්ට් කොපීස් වලට බහුමාධ්‍ය ප්‍රක්ෂේපක. අපි කියනවා මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්. ප්‍රොජෙක්ටර් එකක් ඇයි අපි පාවිච්චි කරන්නේ? අපි හිතමු මොකක් හරි ලෙක්චර් එකක ඒ ලෙක්චර් එක ගොඩක් පිරිසක් ඉන්නානේ. අපි හිතමු ස්ටුඩන්ට්ස්ලා 500ක් විතර ඉන්නවා. ඊට වඩා වැඩි ගානකට වුණත් මෙන්න මේ වගේ ස්ටුඩන්ට්ස්ලා හරි කවුරු හරි විශාල පිරිසකට මොන හරි පෙන්වන්න ඕනේ නම් අපි පාවිච්චි කරන්නේ ප්‍රොජෙක්ටර් එක. එතකොට ටීචර්ස්ලාත් මේවා පාවිච්චි කරනවා ප්‍රසන්ටේෂන් පෙන්වන්න. අපි මේ ප්‍රොජෙක්ටර්ස් ගැන වැඩිදුරටත් කතා කරනවා අපේ ඉලෙක්ට්‍රොනික් ප්‍රසන්ටේෂන් කියන ලෙසන් එකේදී. දැනට මේ ටික මතක තියාගන්න. ඉතින් අපි දැන් කතා කරේ soft copies ගැන. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ hard copies ගැන. දෘඩ පිටපත්. මොනවාද මේ hard copies එහෙම නැත්නම් දෘඩ පිටපත් කියලා කියන්නේ? මේවා අල්ලන්න පුළුවන් අතින්. tangible computer outputs. මෙන්න මේවට තමයි hard copy එහෙම නැත්නම් දෘඩ පිටපත් කියලා කියන්නේ. hard copies අපිට ගන්න පුළුවන් printers වලින්. මුද්‍රණ යන්ත්‍ර වලින්. ඒක තමයි එකම ක්‍රමය. ඉතින් දැන් මේ printers උත් අපිට ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදන්න පුළුවන්. impact printers, non impact printers. සංඝට්ටන මුද්‍රණ යන්ත්‍ර සහ සංඝට්ටන නොවන මුද්‍රණ යන්ත්‍ර කියලා කොටස් දෙකකට බෙදන්න පුළුවන්. සංඝට්ටන මුද්‍රණ යන්ත්‍ර වලට උදාහරණ තමයි ඒ කියන්නේ impact printers වලට examples තමයි dot matrix printer, තිත්ඥාස මුද්‍රකය, line printer, පේලි මුද්‍රකය. non impact printers එහෙම නැත්නම් සංඝට්ටන නොවන මුද්‍රණ යන්ත්‍ර වලට උදාහරණ තමයි laser printer, ඒ කියන්නේ laser තාක්ෂණය සහිත මුද්‍රණ යන්ත්‍ර, bubble printer, අපි කියනවා inkjet printer කියලත්, තීන්ත විදුම් මුද්‍රණ යන්ත්‍රය, thermal printer, තාප මුද්‍රකය. ඉතින් අපි දැන් බලමු මේ impact printers සංඝට්ටන මුද්‍රණ යන්ත්‍ර කියන්නේ මොනවද කියලා. computer evolution ඔයගොල්ලෝ ඉගෙන ගත්තා. පරිගණක පරිණාමය. ඒ වගේම printers වලටත් evolution එකක් වුණා. මුද්‍රණ යන්ත්‍ර වලටත් පරිණාමනයක් වුණා. මේ impact printers මේ evolution එකේදී අයත් වෙන්නේ primary ගණයට. ඒ කියන්නේ ප්‍රාථමික ගණයට. මේකේ ඒ කියන්නේ impact printers වල සංඝට්ටන මුද්‍රණ යන්ත්‍ර වල පාවිච්චි වෙන ටෙක්නොලොජි එක මොකද්ද? printer එකක තියෙනවා head එකක්. ඒ කියන්නේ හිසක් තියෙනවා. ඒක වදිනවා ribbon එකක. ink තියෙන ribbon එකක. ඊට සමාන්තරව තියෙන paper එකේ ඒ head එක එතකොට ribbon එකේ වැදිලා ආයි paper එකටත් වදිනවා. මෙන්න මේ විදිහට තමයි ගැටීමෙන් ස්ට්‍රයික් වෙමින් තමයි print එක අපිට ලැබෙන්නේ. ඉතින් දැන් මේ impact printers වල පාවිච්චි වෙන්නේ ribbon එකක්, colors තියෙන ribbon එකක්. දැන් මේක අර හැප්පෙනකොට ගොඩක් සද්දයි. ඒ කියන්නේ ഘോഷාකාරී. noisy. ඒ වුණාට මේ දැන් පාවිච්චි කරනවා කිව්ව ink ribbon එක ඒවා ගාණෙන් අඩුයි. එච්චර ගණන් නැහැ. not expensive. ඒ නිසා මේක ලාභදායී එකක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන් මෙන්න මේ impact printers කියන printers වර්ගය. එතකොට දැන්
ඉම්පැක්ට් ප්‍රින්ටර්ස් වලට උදාහරණ බලමු. පළවෙනි එක ඩොට් මැට්‍රික්ස් ප්‍රින්ටර්. තිත්න්‍යාස මුද්‍රකය කියලා කියනවා. මේකේ වෙන්නේ මේකේ හෙඩ් එක පුංචි පුංචි ඉදිකටු වගේ තුඩවලුත් තියෙනවා. එහෙම නැත්නම් හිස කියලා කෙලින්ම හඳුන්වන්නත් පුළුවන් හෙඩ් එක කියලා. අර තීන්ත තියෙන රිබන් එකේ වැදිලා පුංචි තිත්ත ආකාරයෙන් තමයි මේක ප්‍රින්ට් වෙන්නේ. උදාහරණයක් විදිහට මේ E අකුර හැදිලා තියෙන්නේ පුංචි පුංචි ඩොට් වලින්. මේ විදිහට තමයි හැම එකම ප්‍රින්ට් වෙන්නේ. රූපයක් වුණත් ඒ නීඩල් එක වදින ගානේ පුංචි පුංචි තිත් විදිහට තමයි ප්‍රින්ට් එක අපිට හම්බ වෙන්නේ. දෙවෙනි උදාහරණය තමයි ඉම්පැක්ට් ප්‍රින්ටර්ස් වලට ලයින් ප්‍රින්ටර්, පේලි මුද්‍රකය. මේකේ නමින්ම තියෙනවා ලයින් ප්‍රින්ටර් එකේදී එකපාරකට ප්‍රින්ට් කරන්නේ එක පේලිය. ඒ නිසා මේක ගොඩක් ස්පීඩ් එකෙන් වැඩි වේගවත් මුද්‍රකයක්. මතක තියාගන්න ලයින් ප්‍රින්ටර් එක කියන්නේ ගොඩක් ස්පීඩ් එකෙන් වැඩි ප්‍රින්ටර් එකක්. උදාහරණයක් විදිහට මේකට සාමාන්‍යයෙන් විනාඩියට පේලි 3000ක් පමණ ප්‍රින්ට් කරන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි non impact printers, සංඝටන නොවන මුද්‍රණ යන්ත්‍ර. මේක අර කලින් කිව්වා වගේ නීඩල් එකක්, ඒ කියන්නේ තුඩක් රිබන් එක වැදිලා කරන විදිය සිස්ටම් එකක් නෙමෙයි. ඒ හින්දා මේක ශබ්දයක් එන්නේ නැහැ, ഘോഷාකාරී වෙන්නේ නැහැ. not noisy. ඒ වගේම outputs උත් ගොඩක් clear, පැහැදිලි. ඒ වුණාට මේකේ පාවිච්චි කරන්නේ ටෝන, අපි කියනවා dried ink තියෙන කාට්රිජ් එකක්. ඉතින් මේ කාට්රිජ් එක සාමාන්‍යයෙන් ගොඩක් ගණන්. අර කලින් පාවිච්චි කරපු ඉන්ක් රිබන් එකට වඩා ගොඩක් ගණන්. ඒ නිසා මේක මේ printers වර්ගයේ ලාභදායී වෙන්නේ නැහැ. ඒවා ටිකක් expensive. ඉතින් දැන් අපි බලමු non impact printers වලට මොනවද තියෙන උදාහරණ කියලා. පළවෙනි උදාහරණය තමයි laser printers. අපි කියනවා laser තාක්ෂණය සහිත මුද්‍රණ යන්ත්‍රය. මේකෙදී වෙන්නේ පේපර් එකකට, ඒ කියන්නේ අපි print කරන්න බලාපොරොත්තු වෙන පේපර් එකට කාට්රිජ් එකක් ඇතුලේ තියෙන dried ink, අපි කියනවා toner කියලා. දාලා තමයි මුද්‍රණය වෙන්නේ, print වෙන්නේ. ඉතින් මේ toner වල, ඒ කියන්නේ dried ink වල කළු පාටක් තියෙනවා, ඒ වගේම විවිධ පාටවලුත් තියෙනවා. RGB colors කියලා කියන්නේ. ඒ හින්දා අපිට වෙන අර impact printers වලට වඩා පැහැදිලි, එතකොට ගුණාත්මක රූප, අපි කියනවා හොඳ clear pictures, ඒ වගේම documents අපිට output කරගන්න පුළුවන්. ඉතින් ඒ වගේ හොඳ output එකක් අපිට ලබා ගන්න නම් හොඳම printer වර්ගය තමයි laser printer කියලා කියන්නේ. ඒක මතක තියාගන්න. දෙවෙනි non impact printer වලට උදාහරණ තමයි bubble jet bubble printer නැත්නම් inkjet printer කියලා කියන්නේ තීන්ත විදුම් මුද්‍රණ යන්ත්‍රය. මේකෙදි තියෙන්නේ අපි කලින් කතා කරපු එකේ තිබ්බේ කාට්රිජ් එක ඇතුලේ dried ink. මේකේ තියෙන්නේ liquid ink. nozzles වලින් එළියට ඇවිල්ලා කඩදාසියට විදලා තමයි print එක අපිට ලැබෙන්නේ. තුන්වෙනි එක තමයි thermal printer, තාප මුද්‍රකය. මේවා පාවිච්චි වෙන තැනක් තමයි ATM එකේ අපිට රිසිට් එකක් හම්බ වෙන්නේ. අන්න ඒක ඒ රිසිට් එක අපිට එන්නේ මෙන්න මේ thermal printer එකකින් ලැබෙන output එකක් විදිහට. එතකොට labels එක labels වර්ග print කරගන්නත් අපි මේ thermal printers පාවිච්චි කරනවා. ඊළඟ එක තමයි plotter. computer based planning, අපි කියනවා පරිගණක ආශ්‍රිත සැලසුම් නිර්මාණ කරන්න. මොනවද පරිගණක ආශ්‍රිත සැලසුම්? ගෘහ නිර්මාණ සැලසුම්, එතකොට නගර සැලසුම්, නාවික යාත්‍රා සැලසුම්, සැලසුම් කියන්නේ ඒවා සකස් කරගන්න
අවුට්පුට් කරගන්න තමයි මේ ප්ලොටර් එක ලකුණුකරණය පාවිච්චි කරන්නේ. මේකෙදි වෙන්නේ අපිට ගන්න ඕන අවුට්පුට් එක පේපර් එක උඩ පෑනක් එහා මෙහා යනවා වගේ තමයි print වෙන්නේ. ඒක තමයි මේකේ තියෙන විශේෂත්වය. හරි. දැන් අපි එහෙනම් hard copy ගැන කතා කළා, soft copy ගැනත් කතා කළා. තුන්වෙනි එක තමයි ශබ්දය sound. ඉතින් මේක ගොඩක් සරලයි. මේකේ sound එක අපිට output කරගන්න ඕනේ නම් අපි පාවිච්චි කරන්නේ speakers. අපි කියනවා සිංහලෙන් නාදක. එහෙම නැත්නම් speaker කියලා. ඉතින් මෙන්න මේ ස්පීකර්ස් තමයි අපිට මොකක් හරි අපි හිතමු සින්දුවක් අවුට්පුට් කරගන්න ඕන ස්පීකර්ස් යොදාගෙන තමයි අපි ඒ ශබ්දය එළියට ගන්න. එහෙනම් අපි ඉන්පුට් ඩිවයිසස් ආදාන උපක්‍රම සහ අවුට්පුට් ඩිවයිසස් ප්‍රතිදාන උපක්‍රම කියන දෙකම කතා කරලා ඉවරයි. මම ඔයාලට ආයි අපේ ටොපික්ස් ටික මතක් කරොත් අපි දැන් මේ ඉන්නේ basic physical components of a computer system කියන ටොපික් එක ඇතුලේ. ඉතින් අපි ඒක යටතේ කතා කරන්න තියෙනවා input devices අපි ඒක කතා කරා, output devices ඒකත් හරි. ඊළඟට කතා කරන්න තියෙනවා CPU එක ගැන, ඊට පස්සේ computer memory එක ගැන සහ අන්තිමටම අපිට කතා කරන්න තියෙනවා computer ports ගැන. එහෙනම් අපි දැන් input devices උයි output devices උයි කතා කරලා ඉවරයිනේ. ඊළඟට කතා කරන්න යන්නේ central processing unit CPU එක ගැන. ඒ කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකය. කම්පියුටර් එකක තියෙන ප්‍රධානම device එක. එහෙම නැත්නම් ප්‍රධානම part එක තමයි මෙන්න මේ CPU එක කියලා කියන්නේ. අපි CPU එකට නමක් කියනවා. ඒ කියන්නේ අපි CPU එක හඳුන්වන්නේ කම්පියුටර් එකේ brain එක කියලා. කම්පියුටර් එකේ මොලේ කියලා තමයි අපි CPU එක හඳුන්වන්නේ. ඒක හොඳට මතක තියාගන්න. එතකොට දැන් මේ CPU එකෙන් මොකද්ද කරන්නේ? operating system එක, application softwares මේ හැම එකක්ම run කරන්නේ. එතකොට හැම කම්පියුටර් එකේ තියෙන හැම device එකකටම control signals යවන්නේ. මේ හැම එකක්ම කරන්නේ CPU එකෙන්. එතකොට දැන් මේ CPU එක ප්‍රධාන කොටස් තුනක් තියෙනවා කියලා මම අර ඩයග්‍රෑම් එකේදී ඔයගොල්ලන්ට කිව්වා. දැන් අපි ඒකෙන් වෙන කාර්යයන් තමයි කතා කරන්න යන්නේ. එතකොට ආයි මතක් කරගමු මොනවාද ඒ parts තුන. ALU arithmetic and logical unit අංක ගණිතමය හා තාර්කික ඒකකය. දෙවෙනි එක control unit CU පාලන ඒකකය. තුන්වෙනි එක registers register. හරි. එතකොට මොකද්ද මේ ALU එකේ කාර්යභාරය? එහෙම නැත්නම් ALU එකෙන් අපිට කරලා දෙන්නේ මොනවද? අපිට කරගන්න ඕන හැම වර්ගයකම අංක ගණිතමය සහ තාර්කික ක්‍රියාවන් mathematical and logical functions ඔක්කොම කරලා දෙන්නේ මෙන්න මේ ALU කියන යුනිට් එකෙන්. ඒක නමින්ම තියෙන නිසා ඔයගොල්ලන්ට පාඩම් කරගන්න ලේසි. එතකොට control unit එකෙන් මොකද්ද කරන්නේ? පාලන ඒකකෙන් මොකද්ද කරන්නේ? computer system එකේ තියෙන ඔක්කොම devices පාලනය කිරීම. මතකනේ අර diagram එකේ control unit එකෙන් හැම එකටම commands දීලා තිබ්බ ඔයගොල්ලෝ දැක්කා. හැම එකටම ඊතල වැදිලා තිබ්බනේ. අන්න ඒක තමයි එතකොට CU එකේ කාර්යභාරය. එතකොට registers වලින් කරන්නේ මොකද්ද? ALU එක ඇතුලේ process වෙමින් තියෙන processors වලට ක්‍රියාවලි වලට ඕන දත්ත తాවකාලිකව ගබඩා කර ගැනීම සහ ALU එකෙන් ලබා දෙන දත්ත తాවකාලිකව ගබඩා කර ගැනීම. ALU එකට අවශ්‍ය දත්ත ගබඩා කර ගැනීම සහ ALU එකෙන් ලබා දෙන දත්ත ගබඩා කර ගැනීම. හැබැයි මතක තියාගන්න මේ දත්ත ගබඩා කරගන්නේ తాවකාලිකව. ටෙම්පරරි තමයි මේ data ටික store කරගන්නේ. දැන් CPU එක ගැන කතා කරද්දී ඊළඟට අපි කතා කරන්න ඕන දේ තමයි CPU එකේ වේගය, ස්පීඩ් එකයි බලය, power එකයි. එතකොට මොනවාද මේ CPU එකේ ස්පීඩ් එක මනින යුනිට් එක?
හර්ට්ස් තමයි යුනිට් එක. එතකොට හර්ට්ස් වලත් අපිට මෙගාහර්ට්ස් එතකොට ගිගාහර්ට්ස් වලින් CPU එක ස්පීඩ් ඇන්ඩ් පවර් මෙෂර් කරන්න පුළුවන්. දැන් අපි කතා කරන්න යන්නේ කම්පියුටර් මෙමරි පරිගණක මතකය ගැන. ඇයි අපිට මතකයක් ඕනේ? දේවල් මතක තියාගන්න. ඔයගොල්ලෝ පාඩම් කරනවා මතක තියාගන්න ඔයගොල්ලන්ට මතකයක් ඕනේ. ඒ වගේම තමයි කම්පියුටර් එකකින් අපි කරන වැඩ කම්පියුටර් එකට මතක තියාගන්නත් මෙමරි එකක් ඕනේ. ඉතින් අන්න ඒ මතකයට තමයි අපි කියන්නේ කම්පියුටර් මෙමරි එකක් කියලා. එතකොට මේ කම්පියුටර් මෙමරි එක අපිට ප්‍රධාන කොටස් කීපයකට කඩලා වෙන් කරන්න පුළුවන්. මෙන්න මේ ඩයග්‍රෑම් එකේ තියෙන විදිහට. අපිට කම්පියුටර් මෙමරි එක ප්‍රධාන වශයෙන්ම කොටස් දෙකකට බෙදන්න පුළුවන්. ප්‍රධාන මතකයේ මේන් මෙමරි, ද්විතීක මතකයේ සෙකන්ඩරි මෙමරි කියලා. ඊට පස්සේ මේන් මෙමරි එකත් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. රැන්ඩම් ඇක්සස් මෙමරි, RAM කියලා කියනවා. අපි සිංහලෙන් කියන්නේ සසම්භාවී පිවිසුම් මතකය කියලා. දෙවෙනි එක තමයි read only memory ROM එක පටන මාත්‍ර මතකය. මේ ඩයග්‍රෑම් එක හොඳට මතක තියාගන්න. මේ ඩයග්‍රෑම් එක මතක තියාගත්තාම ඔයගොල්ලන්ට ඉතුරු කරුණු ටික මතක තියාගන්න පුළුවන්. හැබැයි දැන් මේකේ RAM එක තියෙනවානේ. සමහර තැන්වලදී RAM එක main memory කියලා හඳුන්වන වෙලාවලුත් තියෙනවා. ඒකත් මතක තියාගන්න. අපි RAM එකට තව නම් දෙකක් කියනවා. primary memory, main memory. හැබැයි පොදුවේ මතක තියාගන්න මේන් මෙමරි කොටස් දෙකකට බෙදෙනවා RAM එක සහ ROM එක කියලා. හරි. එහෙනම් අපි දැන් මේ ප්‍රයිමරි මෙමරි ගැන මුලින්ම කතා කරමු. ප්‍රයිමරි මෙමරි එක එහෙම නැත්නම් ප්‍රාථමික මතකය කියලා කියන්නේ සෙන්ට්‍රල් ප්‍රොසෙසිං යුනිට් එකට කෙලින්ම ඇක්සස් වෙන්න පුළුවන්. ප්‍රවේශ වෙන්න පුළුවන් මෙමරි එකට. එතකොට දැන් මේ ප්‍රයිමරි මෙමරි එකේ මම කිව්වා කොටස් දෙකක් ප්‍රධාන වශයෙන් තියෙනවා. තව අමතරව අපිට කෑෂ් මෙමරි කියලා එකකුත් කතා කරන්න තියෙනවා. ඒක ගැන මම එවෙලට කියන්නම්. හරි. එහෙනම් අපි ප්‍රයිමරි මෙමරි එකේ පළවෙනි එක ගැන කතා කරමු RAM එක. RAM එකේ කාර්යභාරය මොකක්ද? CPU එකට දත්ත සකස් කරන්න යවනකම් ප්‍රොසෙස් කරන්න යවනකම් తాවකාලිකව දත්ත ගබඩා කර ගැනීම. ඒ කියන්නේ ස්ටෝර් කරලා තියාගන්න එක තමයි පළවෙනි කාර්යය RAM එකේ. දෙවෙනි කාර්යය තමයි ඉන්ෆර්මේෂන් අවුට්පුට් කරන්න, ස්ටෝර් කරන්න, ආයි ලබා ගන්න. සෙකන්ඩරි ස්ටෝරේජ් එකට ඉන්ෆර්මේෂන් යවන්නෙත් RAM එක තමයි. එතකොට RAM එකේ ප්‍රධාන කාර්යයන් දෙකයි. මොකද්ද පළවෙනි එක? CPU එකට data process කරනකම් data ටික తాවකාලිකව ගබඩා කරලා තියාගන්නවා. දෙවෙනි එක information output. එතකොට storing retrieving වලට secondary storage එකට information යවන්නෙත් RAM එකෙන්. එතකොට දැන් සාමාන්‍යයෙන් අපි computer memory එකේ memory parts ගත්තොත් සමහර ඒවා computer එකේ power supply එක නැති වෙච්ච ගමන්ම ඒ මතකෙත් නැති වෙලා යනවා. අන්න එහෙම ඒවට කියනවා අපි volatile memory නශ්‍ය මතකය කියලා. එතකොට කම්පියුටර් එකට පවර් සප්ලයි එක නැති වුණාම මැකිලා නැති ඒවත් තියෙනවා. අන්න ඒවට කියනවා අපි non volatile memory නශ්‍ය නොවන මතකය කියලා. එතකොට දැන් මේ RAM එක මේ දෙකෙන් මොකටද අයිති වෙන්නේ? RAM එකේ තියෙන data කම්පියුටර් එකට පවර් සප්ලයි එක නතර කරපු ගමන්ම නැමැකිලා යනවා. ඒ නිසා මේක නශ්‍ය මතකයක් volatile memory එකක්. හරි. දෙවෙනි එකට යමු අපි read only memory ROM එක. මේකේ කාර්යය තමයි කම්පියුටර් එකේ booting process එක. booting process එක කියන්නේ කම්පියුටර් එකට power එක දීලා කම්පියුටර් එක on කරාම මූලික දේවල් ටිකක් වෙනවනේ. මුලින්ම අකුරු ටිකක් ඇවිල්ලා Windows කියලා වැටිලා අන්න එහෙම basic process එකක් වෙනවනේ. අන්න ඒ process එක වෙන්න අවශ්‍ය data සහ commands තැම්පත් කරලා තියාගන්න එක තමයි මෙන්න මේ ROM එකේ task එක වෙන්නේ. එතකොට මේ දත්ත අපි BIOS කියලා කියනවා. මේක ROM එකේ store කරලා තියෙන්නේ පරිගණක
කම්පියුටර් එක ප්‍රොඩියුස් කරපු කම්පැනි එකෙන්මයි. ඒක අපිට වෙනස් කරන්න බෑ. අපිට ආයි අලුතෙන් ලියන්න බෑ. ඒ ROM එක ඇතුලේ අපිට මුකුත් ස්ටෝර් කරන්න බෑ. ඒක කම්පියුටර් එක ප්‍රොඩියුස් කරපු කම්පැනි එකෙන් තමයි ඒ අර බූටින් ප්‍රොසෙස් එකට ඕන data ටික ROM එකේ ස්ටෝර් කරලා තියෙන්නේ. එතකොට දැන් මේ ROM එකේ තියෙන data කම්පියුටර් එකට power එක කම්පියුටර් එකට දෙන power එක නැති වුනහම මැකිලා යනවද? ඕගොල්ලෝ කම්පියුටර් එක ඔන් කරනකොට හැමදාම වැටෙන්නේ එකම විදිහට නේද? මූලින් වැටෙන අකුරු ටික. එතකොට Windows කියලා වැටෙනවා නම් ඒක හැමදාම වැටෙන්නේ එකම විදිහට නේ. ඒක වෙනස් විදිහට වැටෙන්නේ නැහනේ. අන්න ඒ නිසා මතක තියාගන්න ROM එකේ ස්ටෝර් කරලා තියෙන data කම්පියුටර් එකට power එක නැති වුණත් එහෙමම තියෙනවා, මැකෙන්නේ නැහැ. ඒ නිසා මේක non volatile memory එකක්. ඒ කියන්නේ නැෂ්‍ය නොවන මතකයක්. හරි. අපි මේ දැන් primary memory එක යටතේ RAM එකයි ROM එක ගැන කතා කරානේ. අර diagram එකේ නැති හේකුත් තියෙනවා cache memory කියලා. අපි ඒකට කියනවා වාරක මතකය කියලා. දැන් මේ cache memory එක අර මතක දෙකටම වඩා primary memory එකේ තිබිච්ච අනිත් මතක දෙක වෙන RAM එකයි ROM එකටයි වඩා size එකෙන් පොඩි. හැබැයි ගොඩක් speed. ඒ දෙකටම වඩා ගොඩක් speed. අපි මේ cache memory එකටම තමයි CPU memory කියලාත් කියන්නේ. මධ්‍ය සැකසුම් මේකක මතකය කියලාත් අපි මේ cache memory එක හඳුන්වනවා. එතකොට දැන් මේ cache memory එක වැඩ කරන්නේ primary memory එකයි CPU එකයි අතරමැදිය විදියට. ඒ කියන්නේ primary memory එකයි CPU එකයි අතර හුවමාරු වෙන දත්ත తాවකාලිකව මතක තියා ගැනීම තමයි මේ cache memory එකෙන් කරන්නේ. එතකොට දැන් අපි බලමු මේ cache memory එක වැඩ කරන්නේ කොහොමද කියලා. CPU එකට මොකක් හරි data එකක් process කරන්න ඕනේ නම් CPU එක බලනවා මුලින්ම cache memory එක ඇතුලේ මොන හරි data තියෙනවද process කරන්න කියලා. එහෙම තියෙනවා නම් එතනින් අරගෙන ටග් ගාලා process කරලා output කරනවා. cache memory එකේ data නැත්තම් තමයි CPU එක RAM එකට ගිහිල්ලා බලන්නේ data තියෙනවද process කරන්න කියලා. ඉතින් මේක තමයි cache memory එකේ main purpose එක. එතකොට දැන් මේ cache memory එක කම්පියුටර් එකේ power supply එක නැති කරාම දත්ත මැකිලා යනවා, data ටික මැකිලා යනවා cache memory එක ඇතුලේ තියෙන. ඒ නිසා මේක volatile memory එකක්, නැෂ්‍ය මතකයක් කියලා හඳුන්වන්න පුළුවන්. අපි දැන් primary memory එක ගැන කතා කරලා ඉවරයි. ඊළඟට අපි කතා කරන්න යන්නේ secondary memory එක, ද්විතීක මතකය ගැන. secondary memory එක තමයි data සහ information ස්ථිරවම ගබඩා කරන්නේ. එතකොට මේක අපි external storage කියලාත් හඳුන්වනවා. secondary memory එකම තමයි external storage කියලාත් කියන්නේ. මේක මේ secondary memory එක අපිට ඕන නම් ඇතුලින් computer system එකට සම්බන්ධ කරන්නත් පුළුවන්. සමහර ඒවා එලියෙන් computer system එකට හයි කරන ඒවා. එතකොට ඒවා එහා මෙහා ගෙනියන්න පුළුවන්ුත් secondary memory තියෙනවා. එතකොට මේ secondary memory එකේ තියෙන data computer power එක නැති වුණ කියලා නැත්නම් power එක නැති වුණයි කියලා, විදුලි බලය නැති වුණයි කියලා මැකිලා යන්නේ නැහැ. දැන් හිතන්න pen එක අපි සාමාන්‍යයෙන් කියන්නේ USB එක කියලා. ඒකේ තියෙන data power supply එක නැති වුණත් ඒ data ටික මැකිලා යන්නේ නැහනේ. ඒ නිසා මේ secondary memory එකේ තියෙන ඔක්කොම devices වල තියෙන data computer power එක එහෙම නැත්නම් power එක නැති වුණයි කියලා මැකිලා යන්නේ නැහැ. ඒ නිසා secondary storage එක non volatile memory එකක්, නැෂ්‍ය නොවන මතකයක්. හරි. දැන් මේ secondary storage එකත් අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. magnetic media devices, චුම්බක මාධ්‍ය උපාංග, optical media devices, ප්‍රකාශ මාධ්‍ය උපාංග, solid state devices, ඝන තත්ත්වයේ උපාංග. magnetic media devices චුම්බක මාධ්‍ය උපාංග වලට අයත් වෙන ඒවා තමයි hard disk, දෘඩ තටිය, floppy disk, නම්‍ය තටිය, magnetic tape, චුම්බක තටිය.
ඔප්ටිකල් මීඩියා ඩිවයිසස් වලට අයිති වෙන ඒවා තමයි CD, compact disc සංයුක්ත තැටිය, DVD සංඛ්‍යාංක බහුවිධ තැටිය, Blu-ray තැටි. solid state devices වලට අයිති වෙන ඒවා තමයි, ඒ කියන්නේ ඝන තත්ත්වයේ උපාංග වලට අයිති වෙන ඒවා තමයි USB flash drive, USB සැනිලි දාවකය, memory card මතක කාඩ්. දැන් අපිට තියෙන්නේ මේ එක් කොටස් ගැන කතා කරලා බලන්න. පළවෙනි කොටස තමයි magnetic media devices, චුම්බක මාධ්‍ය උපාංග. එතකොට මේ magnetic media devices වල data store කරන්නේ magnetic field එකක්, චුම්බක ආරෝපණයක් ඇති කිරීම මගින්. ඒකයි මේකට අපි magnetic media device එකක් කියලා කියන්නේ. එතකොට දැන් අපි කතා කරමු මේ magnetic media devices වල යටතේ තියෙන පළවෙනි device එක hard disk එක ගැන. hard disk එක සාමාන්‍යයෙන් තියෙන computer එක ඇතුලේ. මේක තමයි ප්‍රධානම device එක. secondary storage device එක data and information store කරලා තියාගන්න පාවිච්චි වෙන. මේකේ අපිට data store කරන්නත් පුළුවන්. ඒ කියන්නේ data write කරන්නත් පුළුවන්. data අරගෙන කියවන්නත් පුළුවන්. read කරන්නත් පුළුවන්. එතකොට සාමාන්‍යයෙන් hard disk එක storage එක කොච්චරක් විතර වෙනවද? GB 250 ඉඳලා terabyte 4ක් විතර වෙනකන් සාමාන්‍යයෙන් storage එක තියෙනවා hard disk එක. හැබැයි ඒක එන්න වෙනස් වෙනවා. දැන් තියෙනවා ඊට වඩා ගොඩක් වැඩි ඒවාත් තියෙනවා. එතකොට දැන් මේ hard disk එක හැදිලා තියෙන්නේ ප්‍රධාන කොටස් 7ක් එකතු වෙලා. platter එක අපි කියනවා තැටිය, spindle එක, ස්පින්ඩලය, head එක, ශීර්ෂකය, actuator arm එක, actuator බාහුව, power connector, විදුලි සම්බන්ධකය, IDE connector, IDE සම්බන්ධකය සහ actuator කියන කොටස් 7 එකතු වෙලා තමයි මේ hard disk එක හැදිලා තියෙන්නේ. දෙවෙනි උදාහරණය තමයි magnetic media devices වලට magnetic tape, චුම්බක පටිය. මේකේ read and write speed එක අඩුයි. හැබැයි capacity එක වැඩි. ඒ කියන්නේ අපිට data store කරන්න යන වෙලාව වැඩි. හැබැයි storage එක ගොඩක් වැඩි. ගොඩක් data store කරන්න පුළුවන්. එතකොට මේක ගොඩක්ම පාවිච්චි වෙන්නේ servers වල. එතකොට servers වල තියෙන information dataයි backup කරලා තියාගන්න තමයි මෙන්න මේ magnetic tape පාවිච්චි වෙන්නේ. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ optical media devices ගැන, ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම ගැන. මතක තියාගන්න මේ optical media devices වල data store කරන්නේ laser කිරණ පාවිච්චි කරලා. magnetic media devices වල magnetic field එකක්, චුම්බක ආරෝපණයක් මගින් කරේ. optical media devices වල ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම වල data store කරන්නේ laser beams වලින්, laser කිරණ වලින්. එතකොට දැන් අපි කතා කළා optical media devices වලට උදාහරණ තමයි CD, DVD සහ Blu-ray කියන්නේ කියලා. CD වලත් වර්ග තියෙනවා. CD-ROM. ඒ කියන්නේ CD වල read only memory. මේකෙන් කරන්න පුළුවන් ලියලා තියෙන දත්ත තොරතුරු කියවන්න විතරයි. ඊට පස්සේ තව තියෙනවා CD-R, write once. එකපාරක් විතරක් ඔක්කොම capacity එක පිරෙනකන් data and information fill කරලා ඊට පස්සේ කියවන්න විතරයි පුළුවන්. ආයෙ ඒව මකලා අලුතෙන් store කරන්න බෑ. ඊට පස්සේ තමයි CD-RW. ඒ කියන්නේ writable. අපි store කරපු දත්ත ආයෙ මකලා ආයෙ අපිට store කරන්න පුළුවන්. ඊළඟට DVD එකෙත් මේ විදිහමයි. DVD-ROM, DVD-R, DVD-RW කියලා බෙදෙනවා කොටස් 3කට. Blu-ray වලදී තියෙන්නේ පොඩ්ඩක් වෙනස් කැටගරිස් 3ක්. Blu-ray disc R කියන්නේ recordable. ඒ කියන්නේ එකපාරයි අපිට data store කරන්න පුළුවන්. ඊට පස්සේ කියවන්න විතරයි පුළුවන්. ආයෙ store කරන්න බෑ. ඊට පස්සේ Blu-ray RE recordable erasable.
ඒකෙන් පුළුවන් ආයි ඕන පාරක් ඩේටා ස්ටෝර් කරලා අපිට ඕන පාරක් කියවන්න පුළුවන්. මකරමින් ආයි ඩේටා ටික ස්ටෝර් කරලා කියවන්න පුළුවන්. තුන්වෙනි වර්ගය තමයි Blu-ray 3D. මේක පාවිච්චි කරන්නේ 3D වීඩියෝස් ස්ටෝර් කරන්න. ඉතින් මෙන්න මෙහෙම තමයි optical media devices වැඩ කරන්නේ. ඊළඟ secondary storage devices වර්ගය තමයි solid state devices ඝන තත්ත්වයේ උපක්‍රම. මේක ඇයි අපි මෙම solid state devices කියලා හඳුන්වන්නේ? මේක එහා මෙහා ගමන් කරන්නේ නැති පාර්ට්ස් වලින් තියෙන නිසා තමයි අපි මේක solid state devices කියලා කියන්නේ. ඒක සරලව කිව්වේ. solid state devices වලට උදාහරණ තමයි USB flash drive. එතකොට දෙවෙනි එක memory cards. memory cards තියෙන්නේ සාමාන්‍යයෙන් digital camera වල, එතකොට phones වල, computers වල memory card තියෙනවා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් SD card එක, phone එකේ තියෙන SD card එක, secure digital card එක, මෙන්න මේ memory card වලට example එකක්. හරි. එහෙනම් අපි ඒ secondary storage ගැනත් කතා කරලා ඉවර කළා. හරි. ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ computer ports, එහෙම නැත්නම් පරිගණක කෙවෙනි ගැන. මොනවාද එතකොට මේ computer ports කියන්නේ? ඕගොල්ලෝ දන්නවා කම්පියුටර් එකක්ම තිබ්බට මදි අපිට එක අවශ්‍යතාවලට කම්පියුටර් එකට ඩිවයිසස් හයි කරන්න ඕනේ. සවි කරන්න වෙනවා. කනෙක්ට් කරන්න වෙනවා. ඉතින් අන්න එහෙම කම්පියුටර් එකක් එක්ක ඩිවයිස් කනෙක්ට් කරන්න තියෙන ඉන්ටර්ෆේසස් වලට තමයි අපි කියන්නේ කම්පියුටර් පෝට්ස් කියලා. එතකොට මේ කම්පියුටර් පෝට්ස් ඕගොල්ලෝ දැකලා ඇති CPU සිස්ටම් යුනිට් එකේ පිටිපස්සෙන් හරි ඉස්සරහෙන් හරි තියෙනවා. එතකොට මේ හැම පෝට් එකක්ම කෙවෙනියක්ම සම්බන්ධ වෙලා තියෙන්නේ මදර් බෝඩ් එකට. ඒ කියන්නේ මව්පුවරුවට. එතකොට මොනවාද අපිට ඉගෙන ගන්න තියෙන ප්‍රධානම කම්පියුටර් පෝට්ස් වර්ග? PS2 ports, parallel port, ඒ කියන්නේ සමාන්තර කෙවෙනි, HDMI port, RJ45 port, audio port, USB port, video port සහ USB ports. මෙන්න මේවා තමයි අපිට ප්‍රධාන වශයෙන්ම ඉගෙන ගන්න තියෙන ports වර්ග. අපි එහෙනම් පළවෙනියටම බලමු PS2 ports ගැන. මොකද්ද මේ PS2 port එක කියන්නේ? PS2 port එක ප්‍රධාන වශයෙන් හඳුන්වනවා mouse port කියලත්, mouse point කියලත්. මොකද මේකට අපි හයි කරන්නේ mouse එක. එහෙම නැත්නම් keyboard එකත් හයි කරනවා. ඒ හින්දා මේකේ PS2 ports දෙකක් තියෙනවා කම්පියුටර් එක. එතකොට දැන් මේ දෙකෙන් මොන එකටද mouse එක කනෙක්ට් කරන්නේ, මොකටද keyboard එක කනෙක්ට් කරන්නේ? දම් පාට PS2 port එකට අපි හයි කරන්නේ keyboard එක. කොළ පාට PS2 port එකට අපි හයි කරන්නේ අපේ mouse එක. මතක තියාගන්න දම් එක keyboard එකට, කොළ පාට එක mouse එකට. හැබැයි දැන් මේ PS2 ports භාවිතය පොඩ්ඩක් අඩු වෙලා තියෙනවා. මොකද දැන් mouse එන්නේ, keyboards එන්නේ ඔක්කොම USB විදිහට. ඒ නිසා මේ PS2 ports දැන් පාවිච්චි වෙන්නේ නැති තරම්. දෙවෙනි එක තමයි parallel port, සමාන්තර කෙවෙනිය. මොකටද අපි මේක පරිහරණය කරන්නේ? මේ parallel port එක යොදාගන්නේ මුද්‍රණ යන්ත්‍ර, printers, කම්පියුටර් එකට කනෙක්ට් කරන්න තමයි parallel port එක අපි පාවිච්චි කරන්නේ. හින්දාම මේකට අපි කියනවා printer port කියලත්. මේකේ සිදුරු holes 25ක් තියෙනවා. තව ඕනනම් අපිට මේකට ස්කෑනර් එකත් කනෙක්ට් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න ප්‍රධානම උපාංගය තමයි මේකට සම්බන්ධ කරන printer එක. හැබැයි දැන් printer එකත් එන්නේ USB port එකක් විදිහට නිසා මේකත් පාවිච්චි කරන එක ටිකක් අඩු වෙලා තියෙනවා. ඊළඟ එක තමයි HDMI port එක. HDMI port එක තියෙන්නේ laptop වල. මේක මොකටද තියෙන්නේ? monitor එක, එතකොට projector එක, digital TVs, එතකොට digital
ස්පීකර්ස් මෙන්න මේවා කම්පියුටර් එකට කනෙක්ට් කරන්න තමයි HDMI පෝට් එක තියෙන්නේ. මේක තියෙන්නේ ලැප්ටොප් වල. ඔගොල්ලෝ මේ පෝට්ස් ගැන පාඩම් කරනකොට මතක තියාගන්න පෝට් එක එතකොට ඒවට කියන විශේෂ නම් තියෙනවද? ඒ කියන්නේ දැන් පැරලල් පෝට් එකට මේ පෝට් එකටමනේ ප්‍රින්ටර් පෝට් කියන්නේ අන්න ඒ වගේ ඒ පෝට් එකට තව විශේෂ නමක් තියෙනවද? ඒ වගේම ඒ පෝට් එකට කනෙක්ට් කරන්න පුළුවන් ඩිවයිසස් මොනවද? මෙන්න මේ විදිහට පාඩම් කරන්න. එතකොට ඔයගොල්ලන්ට මේක ලේසියෙන්ම මතක තියාගන්න පුළුවන්. වගුවක් ගහගෙන පාඩම් කරගන්න. ඊළඟ එක තමයි RJ45 පෝට්. අපි කියනවා මේකට ජාලකරණ කෙවෙනිය. එහෙම නැත්නම් නෙට්වර්ක් පෝට් කියලාත් කියනවා. ඇයි මේකට එහෙම කියන්නේ? මේ පෝට් එකට තමයි නෙට්වර්ක් රවුටර් එක එහෙම නැත්නම් ස්විච් එක හබ් එක කනෙක්ට් කරන්නේ මේ RJ45 කියන පෝට් එකට. ඒ නිසා තමයි මේකට අපි නෙට්වර්ක් පෝට් කියලා කියන්නේ. හරි, ඊළඟ එක තමයි ඔඩියෝ පෝට්. ඔඩියෝ පෝට් තියෙන්නේ අපිට මයික් එක, එතකොට ස්පීකර්ස්, හෙඩ්ෆෝන් එක වගේ ඔඩියෝ ඩිවයිසස් කම්පියුටර් එකට කනෙක්ට් කරන්න. මේකෙත් අර PS2 පෝට් වල වගේ ප්‍රධාන පාට තුනක් තියෙනවා. අපි ගත්තොත් නිල් පාට එක තියෙන්නේ ලයින් ඉන්, ඒ කියන්නේ සවුන්ඩ්ස් ඉන්පුට් කරන්න. කොළ පාට එක තියෙන්නේ සවුන්ඩ්ස් අවුට්පුට් කරන්න. ඒ කියන්නේ ශබ්ද ප්‍රතිදානය කරන්න. එතකොට මොනවද අපිට ශබ්ද ප්‍රතිදානය කරන්න පුළුවන් ගන්න ඩිවයිසස්? හෙඩ්ෆෝන් එක, එතකොට ස්පීකර්ස්. රෝස පාට එක කෙලින්ම තියෙන්නේ මයික්‍රොෆෝන් එක කනෙක්ට් කරන්න. එතකොට මතක තියාගන්න ඔඩියෝ පෝට්ස් වල පාට තුනයි. නිල් පාට ලයින් ඉන් ශබ්ද ආදානය, කොළ පාට ශබ්ද ප්‍රතිදානය ලයින් අවුට්, රෝස පාට මයික්‍රොෆෝන්. හරි, ඊළඟ එක තමයි USB Universal Serial Bus පෝට් එක ගැන තමයි අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ. ඒ කියන්නේ විශ්ව ශ්‍රේණිගත බස් කෙවෙනිය. මේක තමයි අද වෙනකොට තියෙන ප්‍රධානම පෝට් එක. මේ හැම අනිත් ගොඩක් පෝට් වෙනුවට දැන් USB පෝට් පාවිච්චියට අවිලා තියෙනවා. USB පෝට් එකෙන් අපිට ගොඩක් ඩිවයිසස් කම්පියුටර් එකට කනෙක්ට් කරන්න පුළුවන්. උදාහරණයක් විදිහට එක්ස්ටර්නල් හાર્ඩ් ඩිස්ක්, බාහිර දෘඩ තටි, මවුස්, එතකොට ප්‍රින්ටර්ස්, ස්කෑනර්ස්, කීබෝඩ්ස් වගේ ගොඩක් දේවල් මෙන්න මේ USB පෝට් එකෙන් අපිට කම්පියුටර් එකට කනෙක්ට් කරන්න පුළුවන්. හරි, ඊළඟ එක තමයි වීඩියෝ පෝට්, වීඩියෝ කෙවෙනිය. මේකට කියන අනිත් විශේෂ නම තමයි ග්‍රැෆික් පෝට් කියලා කියන්නේ. මොනවාද එතකොට අපි මේ වීඩියෝ පෝට් එකෙන් කම්පියුටර් එකට කනෙක්ට් කරන ඩිවයිසස්? මොනිටර් එක, එහෙම නැත්නම් ප්‍රොජෙක්ටර් එක. කම්පියුටර් එකට කනෙක්ට් කරන්න ඕනේ නම් අපි පාවිච්චි කරන්නේ ග්‍රැෆික් පෝට්, එහෙම නැත්නම් වීඩියෝ පෝට් එක. එතකොට මේකේ තියෙනවා හෝල්ස් 15ක්. අපි කලින් කතා කරපු පැරලල් පෝට් එකේ තිබ්බ හෝල්ස් 25යි. මේකේ තියෙනවා හෝල්ස් 15ක්. විවර 15ක් තියෙනවා. අපිට කතා කරන්න තියෙන අන්තිම පෝට් වර්ගය තමයි සීරියල් පෝට්, ශ්‍රේණිගත කෙවෙනිය. මේකට මොනවද අපි කනෙක්ට් කරන්නේ? එක්ස්ටර්නල් මොඩම්. අපි දන්නවා කම්පියුටර් එකක් ඉන්ටර්නෙට් එකට කනෙක්ට් කරන්න තමයි මොඩම් එකක් යූස් කරන්නේ. ඉතින් අන්නේ එක්ස්ටර්නල් මොඩම් එකක් කම්පියුටර් එකට කනෙක්ට් කරන්න ඕනේ නම් අපි පාවිච්චි කරන්නේ එකට සීරියල් පෝට් එක. හැබැයි දැන් සීරියල් පෝට් එක වෙනුවට USB පෝට් එක තමයි වැඩියෙන්ම පාවිච්චි වෙන්නේ. ඉතින් මේ ටික තමයි අපිට පෝට්ස් වලදී කතා කරන්න තියෙන්නේ. මතක තියාගන්න මම කියපු විදිහට මෙන්න මේ විදිහට ටේබල් එකක් අරගෙන ඔගොල්ලෝ මේක ෂෝට් නෝට් එකක් විදිහට හදාගෙන පාඩම් කරගන්න. එතකොට මේක පැටලෙන්නේ නැහැ.
ආදාන සහ ප්‍රතිදාන යන ක්‍රියාවලි දෙකම ඉටු කරන උපාංග දෙකක් ලියන්න. ටච් ස්ක්‍රීන්, ස්පර්ශ තිරය, ඩිජිටල් කැමරා, ඩිජිටල් කැමරාව. සංඝට්ටන නොවන මුද්‍රණ යන්ත්‍ර සඳහා උදාහරණ දෙන්න. laser printer, bubble or inkjet printer, thermal printer තාප මුද්‍රකය, plotter ලකුණුකරණය. මධ්‍ය සැකසුම් ඒකකයේ ප්‍රධාන කොටස් 3 නම් කරන්න. ALU arithmetic and logical unit, අංකගණිතමය සහ තාර්කික ඒකකය. CU control unit පාලන ඒකකය. registers රෙජිස්තර. පහත වගු පුරවන්න. RAM volatile memory, ROM non volatile memory, cache memory volatile memory, secondary memory non volatile memory. පහත වගු පුරවන්න. parallel port සමාන්තරගත කෙවෙනිය, printer, HDMI port, monitor, multimedia projector, digital TV, digital speakers, RJ45 port, network router, network switch, serial port, modem.